සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපනීයති ධම්මඤ්ඤී වන්දේ ලෝහිත මඤ්ඤාමි විජහාමි ජීවිතං තණ්හං මිවන්දී නිරුච්ඡන්ති. සද්ධාන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ප්‍රකාශ කරන්නට යෙදුනි අපේ තිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් යසෝදරා දේවියට දේශනා කොට වදාළ ගාථා දේශනාවක්. මේ ගාථා පාඨයේ සඳහන් වෙන්නේ චන්ද කිංජර ජාතකයේ, සඳ කිඳුරු ජාතකයේ තමයි මේ ගාථා රත්නේ සඳහන් වන්නේ. පින්තුනි, මාත්‍රකා කරන්ට යෙදුණු ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යසෝදරා දේවිය නිමිති කරගෙන. මේ ලෝකයෙහි කාන්තාවන් අතර අත්‍යුදාර ශ්‍රේෂ්ඨ කාන්තාවක් තමයි පින්නතුනි යසෝදරා දේවිය. යසෝදරා දේවිය තරම් ගුණවත් බිරිඳක් මේ කාන්තා ලෝකයේම පින්නතුනි ආයි මුණ ගැහෙන්නේ නැහැ. තුමියගේ ජීවිතේ ගත්තාම මහ පුදුම ජීවිතයක්, මහ පුදුමාකාර ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කළ කෙනෙක් මේ යසෝදරා දේවිය පින්නතුනි. අපි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සරණ පාවා ගත්තේ මේ යසෝදරා දේවියයි. එතුමියත් රාජවංශික කාන්තාවක්. ඉතින් එතුමිය සමග විවාහ ජීවිතයට පත් වෙලා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ රාහුල පුංචි කුමාරයා උපන් දවසේ ගිහිගේ අතහැර දාලා ගියා. රාජ සම්පත් එවැගේම සියලු සම්පත් අත්හැර දාලා මේ සුරූපී රාජකුමාරයා ගිහිගේ අත්හැර දාලා ගියා. ඒ ගිහිගේ අතහැර දාගේ අවස්ථාවේදී රජ පවුලේ සුද්ධෝදන මහරජතුමාණන්ට එවැගේම එදා අපේ බෝසතාණන් වහන්සේ හදා වඩාගත් මෞතුමිය මහා ප්‍රජාපති ගෞතමිය, එතුමිය ප්‍රධාන මුළු රාජවංශේ හැම දෙනාටම, ශාක්‍ය රාජවංශයටත් මුළු ශාක්‍ය ජනපදයටත් මහත් සංවේගයක් ඇති වුණා. හැම දිනාම දුක් වුණා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ රාජ සම්පත් අත්හැර දාලා කාටත් නොකිය මධ්‍යම රාත්‍රියේ රජකම අත්හැර දාලා ගිය ආරංචිය දැනගෙන. ඉන් පස්සේ පින්නතුනි වැඩිම දුක් වුණු කෙනෙක් තමයි යසෝදරා දේවිය. යසෝදරා දේවිය මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ තමන් අතහැර ගියායි කියලා දැනගෙන අප්‍රමාණ දුකටපත් වුණා. අඬන්නට වැළපෙන්නට පටන් ගත්තා. සුද්ධෝදන පිහ මහරජතුමන් එවැගේම මහා ප්‍රජාපති ගෞතමිය කරුණු කියලා
යසෝදරා දේවියගේ හිත හැදුව පිණුතුනි. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැර දාලා ගොස් පැවිදි වෙලා 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ කාලුදායි කියන අමාත්‍යවරයාගේ සුද්ධෝදන මහරජතුමන් පින්නතුනි නවවතාවක් පිරිස යැව්වා අමාත්‍යවරු 9 දෙනෙක් යැව්ව බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාජ්‍යයට වැඩම කරගන්නට. අන්තිමටම යැව්ව පුද්ගලයා තමයි කාලුදායි කියන අමාත්‍යතුමා. ඒ සුද්ධෝදන රජතුමන් මතක් කළ කාලුදායි අමාත්‍යතුමාට කාලුදායි මම දැන් වයස්ගතයි. මගේ ජීවිතේ කොයි වෙලේ කොයි මොහොතේ නැති වෙයිද කියලා කියන්නට බෑ. මම මගේ S2 පියවෙන්නට පෙර මගේ පුතණුවන් වහන්සේ මට දකින්නට ඕන. ලෝතර බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ මට සියසින් දැකලා නිත්‍යා ගන්නට ඕන. ඒ නිසා ඔබ කෙසේ හෝ බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය ජනපදයට කපිලවස්තු රාජ්‍යයට වැඩම කරවගෙන ඉන්නටයි කියලා දහසක් පිරිස සමග කාලුදායි අමාත්‍යවරයා පිටත් කළා. ඉතින් මේ කාලුදායි එමෙතිතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා උන්වහන්සේ එවකට වැඩ සිටි රජගහ නුවර වේළුවනාරාමේ ඒ ස්ථානයට ගිහින් උන්වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා අර 9000ක් නවවතාවක් ගියේ 9000ක් පිරිසත් පැවිදි වුණා. පැවිදි වෙලා මේ කාලුදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි ඔබ වහන්සේ මහත් බලාපොරොත්තු ඇතිව ඇති දෙඩි කළ සුද්ධෝදන පිය මහරජතුමා ඔබ වහන්සේ දකින්ට බලාපොරොත්තුෙන් ඉන්නවා. ශාක්‍ය වංශික කෝලිය වංශික රාජකීය ඥාතීන්ද ඔබ වහන්සේ දැක ගැනීමේ බලවත් කැමැත්තෙන් පසු වෙනවා. ඒ නිසා ඥාතීන්ට අනුකම්පා කරලා අනුග්‍රහ පිණිස තමන්ගේ උපන් රටට ශාක්‍ය ජනපදයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා පිණිතුනි. බුදුරජාණන් වහන්සේ ආරාධනී පිළිගත්ත පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගමනට මාස 3ක් ගත වුණා. රජගහ නුවර ඉඳලා කපිලවස්තු රාජ්‍යයට වැඩම කරන්නට උන්වහන්සේ තනියම නිමි වැඩම කළේ 20000ක් ස්වාමීන් වහන්සේලා 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට තමන්ගේ උපන් රටට කපිලවස්තු රාජ්‍යයට වැඩම කළේ. ඉතින් මේ වැඩම කළ අවස්ථාවේ සුද්ධෝදන මහරජතුමා තමයි අප්‍රමාණ සතුටු වුණු කෙනා. සුද්ධෝදන රජතුමා ප්‍රධාන ශාක්‍ය වංශික ඥාතීන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මෞතුමිය කෝලිය රාජවංශී මහා මායා දේවියත් මහා ප්‍රජාපති ගෞතමියත් ඒ කෝලිය වංශේ රාජකීය ඥාතීන් සහ ශාක්‍ය වංශේ රාජකීය ඥාතීන් බුදුරජාණන් වහන්සේ මහා ඉහළින් පිළිගත් පිණිතු. පිළි අරගෙන දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ රජමාලිගයට වැඩම කරවලා සුද්ධෝදන පිය මහරජතුමා ප්‍රධාන මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රධාන ශාක්‍ය කෝලිය ඥාතීන් බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කළා, දානි පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේ වසර ගණනාවකට පස්සේ තමන් උපන්න රටට වැඩම කළ අවස්ථාව. තමන් පුංචි කාලේ හැදුණු රජමාලිගයට වැඩම කළ අවස්ථාව. තමන් රජකම් කළ රාජ්‍යයේ රාජමාලිගාවට වැඩම කරපු අවස්ථාව. තින් ශාක්‍ය කෝලිය ඥාතීන් රජමාලිගී පිරීලා හිටියා. ඉතින් ඒ අය සුද්ධෝදන මහරජතුමා හඳුන්වලා දුන්න ස්වාමීනි මේ අසවල් ඥාතිවරයා මේ අසවල් ඥාතිවරයා කියලා. ওই විදිහට හඳුන්වාගෙන යනකොට බුදුරජාණන් වහන්සේට දැනුණා
යසෝදරාව විතරක් මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඇසුවා සුද්ධෝදන පිය මහ රජතුමාගෙන් පියතුමනි මේ යසෝදරා දේවිය විතරක් පැමිණිලා නැහැ. ඒ යසෝදරා දේවිය මෙතෙන්ට පැමිණි නැත්තේ කියලා. එතෙන්ති සුද්ධෝදන පිය මහ රජතුමා මතක් කළ ස්වාමීනි මම මගේ දියණියට මගේ ලේලියට මම ආරාධනා කළා ඔබ වහන්සේ අද මේ රාජමාලිගයට වැඩම කරනවාය. ඒ නිසා ඔබ වහන්සේ දකින්ට පැමිණින්ටේ කියලා මං ආරාධනාවක් කළා. ඉතින්දි ස්වාමීනි එතුමිය මට මෙන්න මෙහිම වචනයක් කීවා. සුද්ධෝදන මහ රජතුමා කියනවා ස්වාමීනි යසෝදරා දේවිය මතක් කළා මට මගේ මොනව හෝ ගුණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ මගේ ගුණය සලකගෙන මා ඉන්න මගේ මාලිගයටත් වැඩම කරයි. ඒ නිසා මම පිය මහ රජතුමාගේ මාලිගයට පැමිණෙන්නේ නැහැ කියලා මතක් කළාය කියලා බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන මහ රජතුමන් සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ මේ වචනේ අසලා නානි වළඳලා අවසාන වෙලා ඥාතීන්ට බණ කියලා සුද්ධෝදන පිය මහ රජතුමන්ට කිව්වා මහ රජතුමනි යසෝදරා දේවියගේ මාලිගාවට යන්න ඕන. ඒ නිසා මා සමග පැමිණෙන්ටයි කියලා සරියුත් මහරහතන් වහන්සේටත් මුගලන් මහරහතන් වහන්සේටත් මේ දෙනමයි බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහ රජතුමායි පින්නතුනි යසෝදරාව සිටින රාජමාලිගයට වැඩම කළා. සුද්ධෝදන මහ රජතුමා ඉක්මනින් දැනුම් දීමක් කළ යසෝදරා දේවියට බුදුරජාණන් වහන්සේ ඔබ දකින්නට ඔබ ඉන්න මාලිගයට වැඩම කරනවා කියලා. එතින්දි කුමක්ද කළේ යසෝදරාව එතුමිය යටතේ හිටියා 40000ක් කාන්තාවන්. සුරූපී තරුණියන් 40000ක් හිටියා. ඒ 40000ක් සුරූපී කාන්තාවන්ගේ ප්‍රධානත්වයේ අගමිහිසිය තමයි යසෝදරා දේවිය. ඒ හැම දිනාටම කිව යසෝදරාව බුදුරජාණන් වහන්සේ මේ කාසාය වස්ත්‍ර දරන නිසා කහපාට සිවුරු පොරවන නිසා ඒ හැම දිනාටම කිව කහපාට වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ දකින්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ යසෝදරා දේවියගේ මාලිගයට එනකොට යසෝදරාවගේ මාලිගයේ ඉන්න සියලුම ශාක්‍ය වංශික කාන්තාවන් කහපාට වස්ත්‍රයක් ඇඳගෙන හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ රජමාලිගයට වැඩම කරලා පනවන ලඳ ආසනයේ වැඩ සිටියා. එතෙන්දී යසෝදරාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් ගිහිගේ අතහැරදා ගියාට පස්සේ අවුරුදු 7කින් පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දුටුවේ. තමන් ගිහි කල ස්වාමියා දැක්කේ. බුදුරජාණන් වහන්සේ දැකීමෙන් අප්‍රමාණ දුකක් ඇති වුණා. අඬන්ට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලගෙන යසෝදරාව අඬන්නට පටන් ගත්තා. පස්සේ සුද්ධෝදන මහරජතුමා යසෝදරාව ඉවත් කරන්නට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන අඬන්ට එපා කියලා යසෝදරාව එතනින් ඉවත් කරන්නට සූදානම් වුණා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ වදාළ මහරජය එතුමියගේ දුක තුනී කරගන්නට කැමැති වෙලාවක් අඬන්ට ඉඩ දෙන්නයි කිව්වා. ඉතින් යසෝදරාව බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක බදාගෙන අඬලා උන්වහන්සේගේ සිරිපතුල් දෙක කඳුලින් තෙත් කෙරුවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාම ලැජ්ජා හිතෙලා යසෝදරාව එතනින් ඉවත් වුණා. ඉවත් වුණාම සුද්ධෝදන මහ රජතුමා තමන්ගේ ලේලියගේ ගුණ කියන්න පටන් ගත්තා. සුද්ධෝදන රජතුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මගේ ලේලිය යසෝදරාව ඔබ වහන්සේ සමග විවාහ වුණේ භද්‍ර යෞවන වයසේදීමයි.
ස්වාමීනි මේ යසෝදරාව අපේ ශාක්‍ය රාජවංශයේ වගේම බොහෝම ප්‍රතාපවත් රාජවංශයක කෙනෙක් රාජකීය කුල කාන්තාවක්. ස්වාමීනි මේ යසෝදරාව පංච කල්යාණීන් හිබි කාන්තාවක්. මේ මුළු රටේම සිටිය ඉතාම රූප සම්පන්නම කාන්තාව. ස්වාමීනි 40,000ක් සුරූපී කාන්තාවන්ට අගරජිනී වෙච්ච අගමිහිසිය වුණු කෙනා ස්වාමීනි මේ යසෝදරාව. එබඳු රූප සම්පත් තිබුණු රාජ සම්පත් මින්ද විශාල පරිවාර සම්පත්තියක් සිටිය මේ යසෝදරාව ඔබ වහන්සේ ගිහිගේ අතහැර දාලා ගිය දවසේ මා සමග මගේ රජපෞලි හැමදෙනා සමග අප්‍රමාණව දුක් වුණා ස්වාමීනි. කොච්චර දුක් වුණාද කියනවනම් සමහර වෙලාවට සිහිසන් නැතුවත් වැටුණා ස්වාමීනි. හැබැයි ස්වාමීනි කිසිම දවසක කිසිම මොහොතක යසෝදරාව ඔබ වහන්සේගේ අගුණයක් කිව්වේ නෑ ස්වාමීනි. ඔබ වහන්සේගේ ගුණ කිය ඔබ වහන්සේට ආශිර්වාද කළා. ඔබ වහන්සේගේ හොඳ කියන්ට පටන් ගත්තා ස්වාමීනි. එහෙම කියලා පින්තුනි මේ සුද්ධෝදන මහ රජතුමා මහා පුදුම ප්‍රකාශයක් කළා බුදුරජාණන් වහන්සේ සමග. බුදු පියාණන් වහන්සේ සමග පවසනවා සුද්ධෝදන රජතුමා ස්වාමීනි මේ යසෝදරාව ඔබ වහන්සේට තිබෙන භක්තිය කොච්චරද කියනවා නම් ඔබ වහන්සේ රාජකීය සලුපිලි ඉවත් කරලා රාජකීය උටුන්න රාජාභරණ ඉවත් කරලා කහපාට වස්ත්‍රයක් අඳිනවා කියලා දැනගෙන යසෝදරාවත් ස්වාමීනි රාජකීය සලුපිලි ඔක්කොම අයින් කෙරුවා. අයින් කරලා යසෝදරාවත් කහපාට වස්ත්‍රයක් අඳින්න පටන් ගත්ත එදා ඉඳලා. අද දක්වාම ස්වාමීනි යසෝදරාව ඒ කහපාට වස්ත්‍රයක් තමයි අඳින්නේ. ඊළඟට ඔබ වහන්සේගේ ලස්සන කේශ කලාපේ ඉවත් කරලා හිස මුඩු කරගත්තා කියලා දැනගෙන ස්වාමීනි යසෝදරාවගේ කේශ කල්යාණය කෙස් කලඹ දෙපතුල දක්වාම පහළට තිබුණ ස්වාමීනි. හිසේ ඉඳලා දෙපතුල දක්වාම කේශ කලාපේ තිබුණ පංච කල්යාණීක කල්යාණයක් තමයි කේශ කල්යාණී. ඒ ලස්සන කෙස් කලඹ මොනරෙක් පිල් විඳහා ගත්තා වාගේ ඊටාම ලස්සන කෙස් කලඹ ඔබ වහන්සේ හිස මුඩු කරගත්තා කියලා දැනගෙන මේ යසෝදරාවත් ස්වාමීනි තමන්ගේ හිස මුඩු කරගත්තා. එදාම කේශ කලාපේ කපලා ඉවත් කරා අයින් කරලා දැම්මා. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ එක වේලක් පමණක් ආහාර අනුභව කරනවා කියලා දැනගෙන යසෝදරාවත් ස්වාමීනි එදා ඉඳලා එක වේලයි ආහාර ගත්තේ අද වෙනතුරාම. ඒ වගේම ඔබ වහන්සේ රත්තරන් තැටියක ආහාර අනුභව කළේ. පැවිදි වුණයින් පස්සේ මෙටි පාත්‍රයක දන් වළඳිනවා කියලා අහලා දැනගෙන යසෝදරාවත් රන් භාජනවල ආහාර ගැනීම අවසන් කරලා මෙටි භාජනයක ආහාර ගත්ත ස්වාමීනි. ඒ වගේම ඔබ වහන්සේ බිම සැතපෙනවා නිදා ගන්නවා කියලා දැනගෙන සිරියහන් ගබඩාවේ රනින් නිම කළ ඒ රත්තරන් සයනේ ඉවත් කරලා බිම නිදා ගන්නට පටන් ගත්තා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ ගැන නිතරම ගුණ කිව්වා මේ යසෝදරාව. යසෝදරාව අතහැරලා සිද්ධාර්ථ කුමාරයින් වහන්සේ ගිහිගේ අතහැර ගියා කියලා දැනගෙන ප්‍රත්‍යන්ත රාජ්‍යවල රාජකුමාරවරු යසෝදරාව විවාහ කරගන්නට විවාහ යෝජනා ගෙනාව ස්වාමීනි. ඒ කිසිම යෝජනාවකට යසෝදරාව නිමී ස්වාමීනි කැමති වුණේ ඔබ වහන්සේ ගැන සිහි කර කර ඔබ වහන්සේ ගැන තොරතුරු ආරංචි කර කර ඔබ වහන්සේට ආශිර්වාද කළා. අනී මගේ ස්වාමියා යන තැන දිව්‍ය මාලිගා පහළ වේවා. මගේ ස්වාමියාට අවුවෙන් වැස්සෙන් පීඩාවක් නොවේවා.
මගේ ස්වාමියා දෙවියෝ ආරක්ෂා කරත්වා කියලා. පුදුම තරමේ සෙනෙහසකින් ප්‍රේමණීය භාර්යාවක් වශයෙන් ස්වාමියාට පුදුම ස්වාමි භක්තියකින් කටයුතු කළානේ ස්වාමීනි මේ යසෝදරාව කියලා බුදුරජාණන් වහන්සේ සමග යසෝදරාවගේ ගුණ කියන්ට පටන් ගත්තා සුද්ධෝදන මහරජතුමා. පින්තුනි මේ ලෝක ඉතිහාසයෙහි මාම කෙනෙක් Tamanගේ ලීලිය පිළිබඳව ඊටාම නිර්ලෝභීව හදවතට එකඟව අවංකවම ගුණ ප්‍රකාශ කළ කෙනෙක් තමයි මේ සුද්ධෝදන මහරජතුමා. ඒ වගේම මේ ලෝක ඉතිහාසයේ පින්නතුනි මේ තරම් ප්‍රේමණීය භාර්යාවක් මේ තරම් උතුම් බිරිඳක් මුළු බෞද්ධ ලෝකෙම නැ පින්නතුනි යසෝදරාව තරම්. ඒ තරම් පුදුම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඉතින් යසෝදරාවගේ ගුණ සුද්ධෝදන මහරජතුමන් ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ වදාළ මහරජ මේ යසෝදරාව අද පමණක් නෙවෙයි මම නිසා දුක්ුනේ මා නිසා ජීවිතේ පිදුවේ අද පමණක් නෙවෙයි මහරජ. මහරජ මං යම් දවසක බුදු බව ප්‍රාර්ථනා කෙරුවා නම් ඒ බුදු බව ප්‍රාර්ථනා කරගෙන මං සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම පිරුවා. ඒ අනන්ත සංසාරේ හේවණල්ල වගේ මගේ පසුපස්සෙන් බුදු වෙන ආත්මේ දක්වා පැමුණුණු එකම කෙනා මහරජ මේ යසෝදරාව පමණයි. මං තිරිසං ආත්මේ උපදුනත් ඒ තිරිසං ආත්ම භාවයේදී මා සමගම හිටිය එකම කෙනා මගේ ජීවිතේ ආරක්ෂා කරපු එවැගේම මට ආදරයෙන් සැලකපු මම වෙනුවෙන් සමහර ආත්මවල මහරජ මේ යසෝදරාව Tamanගේ ජීවිතයත් පූජා කරලා තියෙනවා. අනන්ත සංසාරේ මා පසුපස්සේ බුදු වෙන ආත්මේ දක්වා පැමිණුණු එකම තැනැත්තිය මේ යසෝදරා දේවිය පමණයි කියලා බුදුරජාණන් වහන්සේ යසෝදරාවගේ ගුණ ප්‍රකාශ කරලා කිව්වා මහරජ මිතුමිය තිරිසං ආත්මික උපන්න ආත්මවලත් මම නිසා ජීවිතේ පූජා කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳ කිඳුරු ජාතකයේ දේශනා කොට වදාළා. එහිම දේශනා කරනකොට පින්නතුනි මල් වැහි වැස්සා කියලා සඳහන් වෙනවා. එදා කපිලවස්තු රාජ්‍යයේට මල් වැහි වැස් වහින්නට පටන් ගත්තා. මේ යසෝදරාමගේ ගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වදාළා ඉතින්දි මහරජ එක ආත්ම භාවයක මම හිමාල වනයෙහි සඳ කිඳුරෙක්ව ඉපදුනා. මගේ බිරිඳ හැටියට මේ යසෝදරාව සඳ කිඳුරියක්ව ඉපදුනා. මම සඳ කිඳුරෙක්ව ඉපන්න ආත්මයෙහිදී මගේ බිරිඳ වුණු මේ යසෝදරාව සඳ කිඳුරිය අප දෙදෙනා බොහෝම සතුටින් හිමාල වනයෙහි වාසය කළා. එක අවස්ථාවක මේ යසෝදරාව සඳ කිඳුරිය මට මතක් කළ ස්වාමීනි අද අපි යමු ජල ස්නානය කරන්නට කියලා. එහෙම මතක් කරලා ඒ හිමාල වනයේ තාම දර්ශනීය දිය ඇල්ලක් තියෙන තැනක් තියෙනවා. එතන රිදී පර්වතයක් වගේ ලස්සනට දිය ධාරාවන් ගලා හැලෙනවා. අපි දෙදෙනා ඒ ස්ථානයට ගියා ජල ස්නානය කරන්නට. ඒ ජල ස්නානය කරන්නට ගියාම ජල ක්‍රීඩා කරන්නට පටන් ගත්තා. එතෙන්දි මේ සඳ කිඳුරිය ඒ ස්ථානයේ තිබිච්ච ලස්සන මල් කඩාගෙන එවිදින් මල් මාලා ගොතල මගේ ඇඟ පළඳවනවා. මගේ ශරීරේ පළඳන්ට පටන් ගත්තා. ඒ වගේම ලස්සන සුවඳ හමන මල් ගෙනල්ලා මගේ අතට දීලා ඒ සුවඳ ආග්‍රහණය කරන්නට කීවා. මේ විදියට මල් ගොතමින් මල් මාලා මට පළඳවමින් සුවඳ වර්ග මගේ අත තබමින් මේ සඳ කිඳුරිය මට බොහෝම ආදරයෙන් සැලකුවා මහරජා. ඊළඟට මේ සඳ කිඳුරිය ගීතයක් ලස්සනට ගී කියන්ට පුළුවන්
පිතුමියට. ලස්සනට ගී කිය මං ඉදිරියේ නටන්න පටන් ගත්ත මහරජා. මේ වෙලාවේ බරණැස් රජතුමන් වනාන්තරයට ආවා සතුන් දඩයම් කරන්නට. දුනු ඊතල අරගෙන වනාන්තරේ මේ රජතුමා සතුන් දඩයම් කරමින් එවිදිනකොට මේ මිහිරි හඬින් ගී කියන ශබ්දේ ඇහිලා අප ඉන්න දිශාවට මේ බරණැස් රජතුමා පැමිණියා. පැමිණිලා මේ රජතුමා බොහෝම පය තබමින් ඊටාම නිහඬව නිශ්ශබ්දව කෙනෙකුට දැනෙන්නේ නැති වෙන්නේ රහසිගතව විමසමින් පැමිණිය මේ කවුද මේ මහා වනාන්තරේ මේ තරම් ලස්සනට සින්දු කියන්නේ ගී කියන්නේ කියලා. එහෙම රහසින් වනාන්තරේ කැලෑ අතරින් ගස් අතරින් පාත් බිබී එවිදින් බලනකොට මේ සඳ කිඳුරියෙකුත් වාසය කරනවා. සඳ කිඳුරිය හරීම ලස්සන ශරීරයක් තියෙන්නේ. මේ කිඳුරයන් කියන්නේ පින්නතුනි මේ මිනිස්යන් වාගේ රූප සම්පත් තියෙන අය. ඉතින් මේ සඳ කිඳුරිය හරීම ලස්සනයි. ඒ සඳ කිඳුරිය තමයි මේ ගී කියන්නේ. ගීත කියන්නේ කියලා මේ රජුරෝ දැක්කා. දැකලා මොකද කළේ මේ සඳ කිඳුරිය කෙරෙහි ආශාවක් ඇති වුණා. අනේ මේ වගේ ලස්සන කාන්තාවක් මගේ අන්තఃපුරේවත් නැහැ. මගේ රාජ්‍යේවත් නැහැ. ඒ තරම් ලස්සන කෙනෙක්. මං කොහොම හරි මේ සඳ කිඳුරියේ මගේ වසඟීට ගන්න ඕන කියලා කල්පනා කරලා කුමක්ද කළේ? පින්නතුනි තමන් අත තිබුණු දුනු ඊතල යොදලා අපේ බෝධිසත්වයන් වහන්සේට සඳ කිඳුරාට විද්ද පින්නතුනි. එතෙන්දී උන්වහන්සේගේ පපුවට තමයි ඒ විෂ සහිත ඊතලේ පසාරු කරගෙන උන්වහන්සේගේ හෘදේ වස්තුවට වැදුන. උන්වහන්සේ එතනම සිහිසන් නැතුව ඇද වැටුණා. සඳ කිඳුරිය ඒ වෙලාවේ ස්වාමියේ ඉදිරියේ ගී කියමින් නටමින් සිටි එකපාරට මේ වුණු විපත බලලා බය වුණා. බය වෙලා පින්නතුනි ඉක්මනින් අර කඳු මුදුනට නැගගත්ත බය නිසා. නැගලා බැලුවා මේ ස්වාමියාට කවුද මේ විපත කළේ කියලා. එතෙන්දි දැක්කා අර කැලේ මෑත් කරමින් කැලේ ඇතුලින් මිනිස්සෙක් එළියට එනවා. ඒ තැනත්තා තමයි මේ බරණැස් රජතුමා. ඉතින් මේ මිනිස්සයා කියනවා අනේ ඔබේ ශරීරේ කොච්චර ලස්සනද? ඔබ මොනතරම් රූප සම්පත් ඇති කෙනෙක්ද? ඔබ දන්නවද මං කවුද කියලා? මම තමයි බරණැස් රාජ්‍ය රජකම් කරන රත්නදත්ත රජු. මට අප්‍රමාණ රාජ බලයක් තියෙනවා. රාජ සම්පත් තියෙනවා. ඉතින් මම ඔබතුමියව රැගෙන ගිහින් මගේ රාජ්‍යයේ අගමිහිසිය හැටියට පත් කරගන්නවා. අග්‍ර රාජනීය හැටියට පත් කරගන්නට කැමති මා සමග එන්නටයි කියලා කිව්වා. එතෙන්දි මේ සඳ කිඳුරිය දැනගත්තා තමන්ගේ ස්වාමියාට මේ මහා අපරාධය කළේ මේ රජුරෝ කියලා දැනගෙන තමන් ලබා ගැනීමට මේ අපරාධය කළ බව දැනගෙන පින්නතුනි මේ සඳ කිඳුරිය අඬන්ට පටන් ගත්තා. අඬමින් කියන්ට පටන් ගත්තා මගේ ස්වාමියාට මරණය සිද්ධ වුණා නම් ඒ මරණය තොපටත් මෙතනදිම සිද්ධ වේවා. මගේ ස්වාමියාට යම් වේදනාවක් ඇති වුණා නම් ඒ මරණාසන්න මොහොතේ ඒ මරණාසන්න වේදනාව ඔබේ බිරිඳටත් ඇති වේවා. ඔබේ දරුවන්ටත් ඇති වේවා. ඔබේ රජ පවුලටම මේක ශාපයක් වේවා. අනේ මගේ ගුණ සම්පන්න ස්වාමිය මට නැති කළ මේ දුෂ්ට මේ පාපතර රජතුමා සමග තබා මේ වගේ පව්කාරයෙක් මගේ ඇහැටවත් දකින්ට නොලැබේවා කියලා ශාප කරන්න පටන් ගත්තා. ශාප කරනකොට මේ රජුරෝ කියනවා ඇයි ඔබ ඔය වගේ මෝඩ විදිහට කතා කරන්නේ? දැන් මේ මරුණු මිනිස්සයා මැරිලා අවසానයි. ඔබ කැමති නැද්ද රජසැප විඳින්නට යන්න? මා සමග
බරණැස් රාජ්‍යයට ගිහින් අගමහිසිය වෙන්න කැමති නැද්ද කියලා. එතෙන්දි මේ සඳ කිඳුරිය කියනවා ඔබ වැනි පාපතර පුද්ගලයෙක්ගේ සුළපත් මගේ ඇඟේ වැදෙනවට මං කැමති නැහැ. ඔය මේ වගේ පෞකාර මිනිස්සෙක් දෙවියෙක් වගේ හිටියේ මගේ ස්වාමියා මට නැති කළා. එහෙම කියලා මේ සඳ කිඳුරිය පින්නතුනි වනාන්තරේ හිටිය දෙවියන්ට යාඥා කරන්නට පටන් ගත්තා. දෙවියන්ට යාඥා කරලා කියනවා අනී මේ වනාන්තරවල මම අහලා තියෙනවා රුක්ෂ දේවතාවරු ඉන්නවා කියලා. දෙවිවරු ඉන්නවා කියලා මේ මහා වනයේහි මහා ගස්වලට අධිග්‍රහිතව. මේ හිමාල වනයේ එහෙම දෙවියෝ ඉන්නවද? එහෙම දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි දෙයියනි මේ වගේ පාපකාරී මිනිස්සෙයින්ට මේ වගේ අහස පොළව නුහුලන අපරාධ කරන්නට ඉඩ තියන්නේ? මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවියන්ටයි මම මේ කියන්නේ මම අද අසරණයි මගේ පිහිටට හිටිය මාව ආරක්ෂා කරපු මගේ දෙවියෝ මගේ ස්වාමියා මට අද නැති වෙලා තියෙනවා. මේ ලෝක ධාතුවේ පින් කැමති දෙවි කෙනෙක් ඉන්නවා නම් ගුණයට සලකන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ ගුණබර දෙවිවරු මගේ දුක දැකලා මට පිහිටවනසේක්වා කියලා පින්නතුනි යාඥා කරන්නට පටන් ගත්තා. ඒ වගේම මෙතුමිය තමන්ගේ පතිවෘතා ධර්මයේ ආවර්ජනා කරමින් සත්‍ය ක්‍රියා කළා. මම ජීවිතේ කිසිම දවසක මේ මගේ ස්වාමියා සමග ඊටාම හොඳින් මේ ජීවිතේ ගත කරලා තියෙනවා. මං පතිවත ආරක්ෂා කරලා තියෙනවා. ඒක ඒකාන්ත සත්‍යයි. ඒ සත්‍යානුභව බලීනුත් මගේ ගුණවන්ත ස්වාමියා නැවත ප්‍රකෘති තත්වයට පත් කරලා එතුමාගේ ජීවිතේ ගලවා දෙනසේක්වා කියලා දෙවියන්ට යාඥා කළා. ඉතින් දෙවියන්ට යාඥා කරනකොට මේ වරණැස් රජතුමා දැක්ක මේ තැනැත්තිය කෙසේවත් Tamanට නම්වා ගන්නට බැරි බව දැනගෙන මේ රජතුමා කියනවා ඔබ තිරිසං ජාතිය කෙනෙක්. මේ තිරිසං ජාතියේ සත්තුන්ට රජසැප විඳින්න පිං නැහැ. ඒ නිසා මට කරන්න දෙයක් නැහැ කියලා යන්ට ගියා. පස්සේ සඳ කිඳුරුවේ දැනගත්ත රජතුමා ගිය බව අතහැර දාලා පස්සේ තර ස්වාමිය බැටිච්ච තැනට ඇවිදින් ස්වාමියාගේ පින්නතුනි බෝසතාණන් වහන්සේ දැන් සිහිසන්නේතු ඇද වැටිලා ලී පෙරාගෙන බෝධිසත්වයන් වහන්සේ Tamanගේ උකුලට ගත්තා. උකුලට අරගෙන අර පෙන් අරගෙන අර ජලාශයෙන් පෙන් අරගෙන බෝධිසත්වයන් වහන්සේට පෙන් ඉසිමින් හිසේ පෙන් තවරමින් අඬමින් සත්‍ය ක්‍රියා කරන්නට පටන් ගත්තා. මේ ලෝකෙ දෙවිවරු ඉන්නවා නම් දෙවි කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා නම් අනේ මට පිහිට වෙන්නේ නැත්තම් මේ දෙවියන්ගේ ඇති වැඩේ මොකක්ද? මං වගේ ගුණවන්ත කෙනෙකුට පිහිට වෙන්නේ නැත්තම් මේ වගේ ගුණවන්ත ස්වාමියෙකුට පිහිට වෙන්නේ නැත්තම් මේ දෙවියන්ගෙන් ඇති වැඩේ කුමක්ද? ඒ බඳු දෙවියෝ මට පිහිට වෙනසේක්වා කියලා පින්නතුනි යාඥා කළා. අන්නේ අවස්ථාවේදී පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයට මේක දකින්නට ලැබිලා අහන්නට ලැබිලා මේ ගුණවත් සඳ කිඳුරියට උපකාර කරන්නට තාපස වේශයක් අරගෙන මේ සක් දෙවිඳුන් පෙන් කිණ්ඩියකුත් අරගෙන ඒ ස්ථානයට පැමිණියා. පැමිණිලා මේ අඬන වැළපෙන Tamanගේ උකුලෙත් ස්වාමිය හොයාගෙන දුක් වෙන සඳ කිඳුරකට ගිහින් අර පෙන් කිණ්ඩියෙන් පෙන් ඉසලා ආශිර්වාද කරලා බිහිත් ගල්වලා අර බෝධිසත්වයන් වහන්සේට නැවත පණ ලබා දුන්න උන්වහන්සේට ප්‍රකෘති සිහිය ලැබුණා. එතෙන්දි සඳ කිඳුරිය අප්‍රමාණ සන්තෝෂයට පත් වුණා. සන්තෝෂයට පත් වෙලා මේ තාපසතුමන්ට බැඳලා කිව්වානි ඔබ වහන්සේ අපිට පිහිට වුණා. මේ මගේ ස්වාමියා මහා ගුණවත් කෙනෙක්. ඊටාම ප්‍රේමණීය ස්වාමියෙක්. මේ වාගේ ස්වාමියෙක් මට දෙවියෙක් වගේ කෙනෙක්. අනේ මගේ දෙවියෝ මට බේරලා දුන්නේ ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා වඳින්නට පටන් ගත්තා. සක් දෙවිඳුන්ට අර තාපස වෙස්ගෙන හිටිය.
ඒ අවස්ථාවේදී මේ සඳ කිඳුරියට අවවාදයක් කරනවා මේ තාපසතුමා මේ නැවත කිසිම දවසක මේ මිනිස්යන් ගැවසෙන පළාතට එන්න එපා. ඔබ බොහොම රූමත් කෙනෙක්. ඒ නිසා සමහර මිනිස්යන් ඔබට රැවටිලා ඔබට හිරිහැර කරන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය වාසයෙන් තොර ඈත පළාතක මේ හිමාල වනයෙහි ඈත පළාතක වැඩවසන්නට වාසය කරන්නට කියලා තාපසතුමා අවවාද කළා. ඉතින් මේ අවවාදේ හිස් මුදුනින් එදා මේ සඳ කිඳුරයත් සඳ කිඳුරාත් භාරගෙන පින්තුනි හිමාල වනයේ ඇතුළටම මහා වනාන්තරේ ඇතුළටම ගිහින් තමන්ගේ ජීවිතේ ගත කළ බව සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතාව යසෝදරා දේවියට මතක් කළ සුද්ධෝදන මහරජතුමා ඉදිරියේ. මහරජ මේ යසෝදරාව එදාත් එහෙමයි මගේ ජීවිතේ බේරගත්තේ. මං නිසා අපමණ සංසාරේ දුක් විඳ කෙනෙක් මේ යසෝදරාව. මගේ හේවණල්ල වගේ පස්සෙන් ආපු කෙනෙක්. මගේ ජීවිතේ නැති වෙච්ච වෙලාවේ Tamanගේ ජීවිතේ පූජා කරපු කෙනෙක් මේ යසෝදරාව. ඒ විදිහේ ප්‍රේමණීය භාර්යාවක් මහා උතුම් කාන්තාවක් කියලා බුදුරජාණන් වහන්සේ පින්නතුනි යසෝදරාවගේ ගුණ කිව්වා. ගුණ දේශනා කරලා කිව්වා මහණෙනි යම් කෙනෙකුට මෙබඳු බිරිඳක් ලැබෙනවා නම් ඒ තැනැත්තා භාග්‍යවන්තයෙක් කියලා. එයි මේ වාගේ ගුණ ඇති බිරිඳක් වෙනස් නොවන බිරිඳක් එකාත්මයක නෙවී සංසාරේ උපෝපන් ආත්ම භාවල බුදු බව පතාගෙන සාරාංශක කල්පලක්ෂයක් පැමුණුණු හැම ආත්ම භාවයේදීම මාව අත්නුහැර හිටිය එකම කෙනා මේ යසෝදරාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අර විස්සන්තර ජාතකයේදී තමන්ගේ දරුවෝ දන් දුන්නු වෙලාවේ මන්ත්‍රී දේවිය හැටියට එදා යසෝදරාව ඉපදිලා දරුවෝ දෙන්න තාපසතුමාට බාර කරලා ගියා. අනේ ස්වාමීනි මම ඊයේ රාත්‍රියේ භයානක හීනයක් දැක්කා. මහා නපුරු මිනිස්සෙක් ඇවිදින් මගේ ඇස් දෙක ගලවගෙන ගියා. අනේ ස්වාමීනි මේ දරුවෝ දෙන්නට යම් කරදරයක් වෙන්න පුළුවන්. මං වනාන්තරයට යනවා පළතුරු නෙලාගෙන ඉන්න ඔබ වහන්සේ මේ දරුවෝ දෙන්න ළඟම තියාගෙන ඉන්න. කොහේවත් යවන්න එපා කියලා වෙස්සන්තර තාපසතුමාට දරුවෝ බාර කරලයි මන්ත්‍රී දේවී පළවෙල නෙලන්ට ගියේ. ඒ ගිය අතරේ තමයි ජූතක බමුණ ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේට වැඳලා කිව්වා අනේ ස්වාමීනි මම අහිංසක මිනිහෙක් දුප්පත් මිනිසෙක්. අනේ විවාහ වෙච්ච දවසේ ඉඳලා මේ කාන්තාව මට වද දෙනවා කරදර කරනවා. මට ගෙදර වැඩ කරගන්න බෑ. ගෙදර වැඩට 16ක් කරන් ඉන්න කියලා. ඉතින් මට සල්ලි නෑ ස්වාමීනි වැඩකාරියක් ගන්න. අනේ මේ දරුවෝ දෙන්න මට වැඩකාරකමට දෙන්න පුළුවන්. ඔබ වහන්සේ මේ මුළු රටේම ප්‍රසිද්ධයි සියලු දේ දන් දෙන මහා දානපතියෙක් කියලා වෙස්සන්තර රජුරු. ඉතින් ඔබ වහන්සේ බුදු බව පතාගෙන පාරමී පුරණ කෙනෙක් කියලා මුළු ලෝකෙම ප්‍රසිද්ධයි ස්වාමීනි. අනේ මේ දරුවෝ දෙන්න මට දන් දෙන්නයි කිව්වා. අන්න ඒ වෙලාවේ පින්නතුණි වෙස්සන්තර මහරජතුමා රන් කින්ඩිය අරගෙන දරුවෝ දෙන්නගේ මේ අවුරුදු එක දරුවෙක්ගේ වයස අවුරුදු 7යි අනිත් එක්කෙනාගේ අවුරුදු 5යි වයස පුංචි දරුවෝ දෙන්න. ජාලිය කුමාරයයි කිස්නජිනා කුමාරියයි. නෙළුම් මල් පෙති දෙකක් වගේ පුංචි අත් දෙක එකට එකතු කරලා රන් කින්ඩියෙන් පෙන් වඩලා දන් දෙන්න හදන වෙලාවේ ජාලිය කුමාරයා කියනවානේ තාත්තේ අම්මා කියලා ගියා නේද අම්මා එනකන් අපි දෙන්න බලා ගන්නට කියලා. අනේ තාත්තේ අම්මා එනකන් අපිව මේ මහලු බමුණට මේ නපුරු බමුණට අපිව දෙන්න එපා. අනේ තාත්තේ අම්මා ඇවිල්ලා අපිව දකින්න නොලැබුණොත් එහෙම පපුව පැලිලා මෙතන මැරෙයි. අනේ තාත්තේ අපිව දන් දෙන්න එපා කිව්වා. වෙස්සන්තර රජුරුවන්ගේ ඇස්වලට කඳුළු ඉනුවා පින්නතුනි. ඊළඟට අන්තිමට කියනවා තාත්තේ අපිව දන් දෙන්නම ඕන්නම් අනේ මං විතරක් දන් දෙන්න මේ නංගි දන් දෙන්න එපා.
අම්මා ලය පැලිලා මැරෙයි. එතෙන්දි පින්නතුනි බෝධිසත්වයන් වහන්සේ කිව්වා පුතා දුව ලෞතුරා බුදු වෙන්න බෑ කවදාවත් දරුවෝ දන් දෙන්නේ නැතුව. ඒ නිසා දන් දෙන්න ඕන දරුවෝ දන් දුන්නේ නැත්නම් මට බුදු වෙන්න බෑ. මං නුබලා දෙන්න නැවක් කරගෙන මේ සංසාර සාගරයෙන් එතර වෙලා ලෝක සත්වයනුත් සංසාර සාගරයෙන් එතර කරවනවා. ඒ නිසා දරුවනි මට නුබලා නැවක් වගේ පිහිට වේවා කියලා. මම නුබලා දෙන්න මේ මමුණට දන් දෙනවා මේ කුසල බලයෙන් මට මතු අනාගතේ තුන් ලෝකේට පිහිටවන්ට ලෝතුරා බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එදා දරුවෝ දන් දුන්නා. අනී മന്ത്രി දේවිය රෑබෝ විච්ච වෙලාවේ දුවගෙන එවිදින් ඇහුවත් පිය රජතුමාගෙන් මේ විසන්තර රජතුමාගෙන් දරුවෝ දෙන්න කෝකේ පිළිතුරු දුන්නේ නැහැ. නැවත නැවත ඇසුව පිළිතුරු දුන්නේ නැහැ. පස්සේ පින්නතුනි මේ മന്ത്രി දේවිය බැලහින්නක් වගේ කෙස් කඩාගෙන මුළු වනාන්තරයේම දෙවනත් කරමින් අඬමින් කෑ ගසමින් දරුවෝ හොයන්නට පටන් ගත්තා. සත්තු ළඟට ගිහින් අහනවා අනේ මගේ දරුවෝ දැක්කද මගේ දරුවෝ දෙන්නට මොකද වුනේ? අපේ ධන පොතේ සඳහන් වෙනවා පුරාණ කාලේ මේ සත්තුන්ට කතා කරන්න පුළුවන්කම තිබුණලු. දැන් අදත් ගිරවුන් සැලලිහිණියන් මයිනන් වගේ සත්තු කතා කරන්න පුළුවන්. පුරාණ කාලේ හැම සතෙකුටම කතා කරන්න පුළුවන්කම තිබුණලු. එදා മന്ത്രി දේවිය අර දරුවෝ ගැන මේ සත්තුන්ගෙන් අහපු වෙලාවේ සත්තු නිරුත්තරව උත්තර දෙන්නේ නැතුව හිටියේ නිසා එදා ඉඳලා සතුන්ට කතා කරන්නට බැරි වුණාය කියලා සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට වනාන්තරේ ඇවිදලා හිම්බත් වෙලා අන්තිමට තමන්ගේ ස්වාමියේ වෙච්ච වෙස්සන්තර රජතුමා තාපසතුමන්ගේ ළඟට ඇවිදින් සිහිසන් නැතුව වැටුණා. වැටිලා සිහිය ආපු වෙලාවේ ඇහුවා අනේ ස්වාමීනි මගේ ජීවිතය වගේ ඇස් දෙක වගේ හිටියේ මගේ පුතාට දුවට මගේ දරුවෝ දෙන්නට මොකද වුනේ? එතෙන්දි බෝධිසත්වයන් වහන්සේ කිව්ව മന്ത്രി දේවියට අඬන්ට එපා දුක් වෙන්න එපා මම ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඉන කෙනෙක්. මම ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරගෙන මගේ ඔබේ දරුවෝ දෙන්න දන් දුන්නා කියලා ප්‍රකාශ කළා. එතෙන්දි සිහිසන් නැතුව වැටුණත් മന്ത്രി දේවිය. නැවත සිහිය ඇවිල්ලා වැඳගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් පැතුමක් පතාගෙන මගේ දරුවෝ දෙන්න දන් දුන්නා නම් ඔබ වහන්සේගේ පැතුම එලෙසම ඉෂ්ට වේවා. මමත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා සාදු කියන්ට පටන් ගත්තා. සාදු කියලා කිව්වා ස්වාමීනි මගේ දරුවෝ දෙන්න දන් දුන්නා ඔබ වහන්සේට මාවත් දන් දෙන්න ඕන නම් කාට හරි බුදු බව ප්‍රාර්ථනා කරගෙන මමත් දන් දෙන්න මමත් කැමති ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නම් කියලා කිව්වා. ඉතින් බලන්න මේ විදිය උත්තම කාන්තාවක් මේ යසෝදරාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ බඳු ගුණ එදා යසෝදරාව ගැන සුද්ධෝදන මහරජතුමන්ට ප්‍රකාශ කරලා කිව්වා ඒ බඳු ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ යසෝදරාව මහරජ. ඒ නිසා එතුමිය ගුණවත් මව්වරු අතර ශ්‍රේෂ්ඨ මව් කෙනෙක්ය. ශ්‍රේෂ්ඨ ප්‍රේමණීය භාර්යාවරුන් අතර ඊටාම උදාර බිරිඳක් කියලා බුදුරජාණන් වහන්සේ ගුණ කීව බව සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ යසෝදරා චරිතය මනිතා ලෝකයට ආදර්ශමත් චරිතයක්. මුළු මනිතා ලෝකේම මේ වගේ පූජනීය චරිතයක් මේ වගේ උතුම් කාන්තාවක් පින්නතුනි දකින්ට නැති තරම. ඒ තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකුගෙන් ඒ විදිහේ ප්‍රශංසාවක් ලබන්නට මොනතරම් ආදර්ශ සම්පන්න ශ්‍රේෂ්ඨ බිරිඳක් හැටියට එතුමිය ගටයුතු කරලා තියෙනවාද කියලා මෙයින් පේනවා. ඒ නිසා පින්නතුනි ජීවිතේක වටිනාකම තියෙන ජීවිතේ ගුණ ධර්ම තිබුණොත් විතරයි. ඒ බඳු ගුණ ධර්ම හේතුව අපේ ජීවිතේ ගත කරන්නට අප අදිෂ්ඨාන කරගන්නට මේ රැස් කරගත් පින් ලෝකේ ශාසනය අප ආරක්ෂා කරන පින් කැමැති සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව අපත් ශාසනයත් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං
සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඊත්ථාවතා චම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා